සුබ දවසක් ඔයාලා හැමෝටම. අද anyone can learn නාලිකාව තුළින් 10 ශ්‍රේණිය සහ O level විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන් වෙනුවෙන් 10 ශ්‍රේණියේ ධාරා විද්‍යුතයේ යටතේ එන ඕම් නියමය හා ප්‍රතිරෝධක පිළිබඳ පාඩමක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මම ඔයාලට මේ පිළිබඳ සවිස්තර හඳුන්වා දීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පාඩම අවසාන වෙන තෙක් හොඳ අවබෝධයෙන් යුතුව නරඹන්න, ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න කියලා ආරාධනා කරන ගම තාමත් මගේ නාලිකාව subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරලා පාඩමට එකතු වෙන්න. ඒ වගේම මතක් කරලා bell icon එක click කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් මේක share කරලාම පාඩමට එකතු වෙන්න. එහෙනම් අපි පාඩම පටන් ගමු. ධාරා විද්‍යුතයේ පාඩම යටතේ මම මුලින්ම කතා කරා සන්නායක ගැන. එතකොට මොකද්ද මේ සන්නායකතාවය කියන්නේ? පදාර්ථය තුලින් විද්‍යුත් ආරෝපණ ගමන් කිරීමට ඇති හැකියාවට තමයි අපි සන්නායකතාවය කියලා කියන්නේ. එතකොට ඝන, ද්‍රව, වායු යන අවස්ථා තුනේම පදාර්ථ විවිධ අවස්ථාවලදී විවිධ ශීඝ්‍රතාවලින් විදුලිය ගෙනියනවා. එහෙම කරපුවාම අපි මේ සන්නායක වර්ගීකරණයකට ලක් කරනවා සුපිරි සන්නායක, සන්නායක, අර්ධ සන්නායක සහ පරිවාරක. එහෙම නැත්නම් කුසන්නායක කියලා. එතකොට සුපිරි සන්නායක කියන්නේ ආරෝපණ වලට වේගයෙන් ගමන් කරන්න පුළුවන් කිසිදු බාධාවක් නැති පදාර්ථය. සන්නායක කියලා කියන්නේ අපි දන්න ලෝහ වගේ දේවල් ඉලෙක්ට්‍රෝන මගින් ආරෝපණ ගෙන යනවා. එතකොට මේකෙදි උෂ්ණත්වය වැඩි වෙන්න මේකෙදි ආරෝපණ ගමන් කිරීමට බාධාවක් සිද්ධ වෙනවා. ඒ වගේ හොඳින් විදුලිය සන්නයනය කරන නමුත් යම්තරම් බාධාවක් ඇති කරන්න පුළුවන් ද්‍රව්‍ය අපි හඳුන්වනවා සන්නායක කියලා. අර්ධ සන්නායක කියන එක අපි කතා කරනවා. අර්ධ සන්නායක වලදී ගොඩාක් අඩුයි විද්‍යුත් සන්නයනය කිරීමේ හැකියාව. නමුත් විද්‍යුත් සන්නයනය කිරීමේ හැකියාව ඒ තුලත් පවතිනවා. පරිවාරක ගත්තොත් පරිවාරක තුල විදුලිය සන්නයනය කිරීමේ හැකියාවක් නැහැ. ඒක නිසා අපි ඒවා පරිවාරක එහෙම නැත්නම් කුසන්නායක කියලා නම් කිරීමක් කරනවා. අපි පළවෙනි පාඩමේදී කතා කරා ධාරාව සහ විභවාන්තරය කියන්නේ මොකක්ද? දැන් අපි බලමු සන්නායකයක් තුලින් ගලන ධාරාව හා ඒ සන්නායකයේ දෙකලවර පවතින විභවාන්තරය අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. අපි මුලින්ම මේ වගේ පරිපථයක් උමක් සකස් කරගන්න. ඒකට විදුලි සැපයුමක් තියෙනවා. ධාරාව සහ විද්‍යුත් විභව අන්තරය වෙනස් කිරීමේ හැකියාව සඳහා ධාරා නියාමකයක් සම්බන්ධ කරලා තියෙනවා. ඊගාවට අපි විදුලි උපකරණයක් සම්බන්ධ කරනවා. ඊට අමතරව ස්විච් එකක් සම්බන්ධ කරනවා. ඔන්න ඔය පරිපථය අපි යොදාගෙන මේ සම්බන්ධතාවය නිරීක්ෂණය කරන්න හදන්නේ. මේකෙදී අපි බලනවා මේ පරිපථය තුලින් ගමන් කරන ධාරාව මෙන්න ගන්න ඕනේ නෝ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? පරිපථයේ කොහේ හරි ස්ථානයකට ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න වෙනවා ඇමීටරය. ඊගාවට අපි මේ සන්නායක උපකරණයට ලැබෙන විභවාන්තරය කොච්චරද කියලා මැන ගන්න ඕනේ නෝ. ඒ සඳහා අපි සම්බන්ධ කරනවා වෝල්ට් මීටරය. දැන් අපි මේ පරිපථයේ ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරනකොට අපිට ලැබෙනවා ඇමීටර පාඨාංකය සහ වෝල්ට් මීටර් පාඨාංකය. ආරම්භක අවස්ථාවේ ප්‍රතිරෝධය ගොඩක් වැඩි කරලා ධාරා නියාමකයේ ප්‍රතිරෝධය වැඩි කරපු හැටි ඒ තුලින් ගලන ධාරාව අඩු වෙනවා. ඒ වගේම ධාරා නියාමකයේ හරහා විභව බැස්ම වැඩි නිසා උපකරණයට ලැබෙන වෝල්ටීයතාවයත් අඩු වෙනවා. ඉතින් පළවෙනි අවස්ථාවේදී අපි ඒක මැනගන්නවා. ඊගාවට ධාරා නියාමකයේ ප්‍රතිරෝධය ටිකින් ටික අඩු කරනවා. අවස්ථා කීපයකදී අපි මේකේ පාඨාංක ලබා ගන්නවා. අපිට එහෙම ලබා ගත්තාම මෙන්න මේ වගේ පරීක්ෂණයකින් ලබාගත් දත්ත ටිකක් මෙතන තියෙනවා. මේ වගේ දත්ත ටිකක් අපිට ලැබෙනවා. දැන් අපි මේ දත්ත ඇසුරෙන් තවත් අපිට උපකරණ දෙකකින් විතරයි තොරතුරු ලැබෙන්නේ. එකක් වෝල්ට් මීටරය සහ ඇමීටරය. වෝල්ට් මීටර් පාඨාංකයට සාපේක්ෂව ඇමීටර් පාඨාංකය කොච්චරද කියලා බලා ගන්නවා. ඊට පස්සේ අපිට මෙතනදී කරන්න පුළුවන් සුළු කිරීම. මොකද්ද මෙතන කරලා තියෙන සුළු කිරීම? විභවාන්තරයට ධාරාවට විභවාන්තරයේ කොච්චර අනුපාතයක් දරනවද කියන එක. V බෙදීම I විදියට ගන්නවා. එහෙම ගත්තාම අපිට
මේ වගේ ප්‍රතිඵලයක් ලැබෙනවා. බලන්න. මේ ප්‍රතිඵලය තුළ මේ සියලුම අගයන් 18 ආසන්න අගයන් වෙලා තියෙනවා. හරි. දැන් අපි බලමු ඒ ප්‍රතිඵල ඇසුරින් ප්‍රස්ථාරයක් ගොඩනගන්න. අපි විභවාන්තරයට ඉදිරිව ධාරාව ප්‍රස්ථාරයක් ගොඩනගුවොත් අපිට ලැබෙනවා මෙන්න මේ වගේ සරල රේඛීය ප්‍රස්ථාරය. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය තුල අනුක්‍රමණීය සරල රේඛීයව තියෙනවා. ඒකාකාරයි කියන එක තමයි එකෙන් ප්‍රකාශ වෙන්නේ. ඊට වගුවට අනුව සෑම අවස්ථාවකදීම මොකද වෙලා තියෙන්නේ? විභවාන්තරයේ බෙදීම ධාරාව කියන එක නියතාගයක් වෙලා තියෙනවා. එතකොට ජර්මන් ජාතික ජෝර්ජ් සයිමන් ඕම් කියන විද්‍යාඥයා විසින් මේ පිළිබඳ පර්යේෂණ කරලා එයා හොයාගත්ත සම්බන්ධතාවය එයා ඉදිරිපත් කරා ඕම් නියමය විදිහට. අපි බලමු දැන් ඕම් නියමයෙන් මොකද්ද ප්‍රකාශ වෙන්නේ කියලා. සන්නායකයක් උෂ්ණත්වයේ නියත විට එම සන්නායකයේ තුලින් ගලන ධාරාව එහි දෙකළවර විභවාන්තරයට අනුලෝමව සමානුපාතික වේ. මේක තමයි ඕම් නියමය කියන්නේ. අපි දැන් අද කලින් කතා කරපු විදිහට ප්‍රතිරෝධය සඳහා බලපාන දේවල් තියෙනවා. ප්‍රතිරෝධය සඳහා බලපානවා සන්නායකයේ දිග, සංනායකයේ හරස්කඩ වර්ගඵලය, සන්නායක වර්ගය, ඒ වගේම භෞතික සාධක විදිහට අපි උෂ්ණත්වය වගේ දේවල් කතා කරා. එහෙනම් ඕම් කියන විද්‍යාඥයා කියනවා සන්නායකයේ උෂ්ණත්වය නියත වෙන්න ඕන. උෂ්ණත්වය වෙනස් වුණොත් විභවාන්තරය සහ ධාරාව අතර අනුපාතය වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. ඒකින්ද අපි මේ පර්යේෂණය කරනකොට ඒ පර්යේෂණයේදී සන්නායකයේ උෂ්ණත්වය නියතව පවත්වා ගන්න. එහෙම කළා මෙයා ගොඩනගාගත්ත නියමයේ මේ ආකාරයට අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. දරුවනි, ඔයාලා හොඳට මේක පාඩම් කරගන්න ඕනේ. නියමයක් කියන එක අපිට වෙනස් කරන්න බෑ. නමුත් 100%ක් ඒකේ අදහස ප්‍රකාශ වෙන විදිහට අපි ඉදිරිපත් කරන්න ඕනේ. වඩාත්ම සුදුසු දේ මේක කටපාඩම් කරගන්න එක. right. අපි බලමු දැන් මේක කොහොමද ගොඩනැගිලා තියෙන්නේ කියලා. උෂ්ණත්වයේ නියත විටදී V සහ I අතර අනුපාතය. අපි මේ යොදා ගන්න සංකේතයේ සමානුපාතික සංකේතයක් කියනවා. මේ සංකේතයට අනුව V සහ I අතර සමානුපාතික වෙනවා කියලා කියනවා. එතකොට ගණිතයේදී අපි සමානුපාතිකයි කියන සංකේතය සහ නියතය සඳහා අපි k යොදා ගන්නවා. එතකොට අපිට මේ සමානුපාතිකයි කියන සංකේතය වෙනුවට අපිට යොදා ගන්න පුළුවන් සමානයි නියතයකින් ගුණ කිරීම. සම අනුපාත. එතකොට එක අනුපාතයකින් ගුණ වෙනවා කියන එක තමයි මේ කියවෙන්නේ. එහෙනම් අපිට මෙතනදී v සමානුපාතික i කියන එක වෙනුවට අපිට යොදන්න පුළුවන් සංකේතය v සමානයි නියතයක් i කියලා. එතකොට දැන් සමාන කිරීමක් තියෙනවා. ඒ කියන්නේ මෙතන සමීකරණයක් ගොඩනැගුණා. ගොඩනැගින සමීකරණයේ i තිබ්බේ මේ ප්‍රදේශයේ දකුණු පසින් අපිට නියතයක් සමග ගුණවීමක් එතන තියෙන්නේ. ඒක නිසා අපි මේ i ගේනවා වම් පසට. වම් පසට ගේනකොට ඒක ගුණ කිරීමක්, වම් පසට එනකොට බෙදීමක් විදියට අපි පහසුවෙන් මතක තියාගෙන ඉන්නවා. right. එතකොට මේකෙදි මේ නියතය k සංකේතයේ වෙනුවට r කියන සංකේතයෙන් හඳුන්වන්න පටන් ගන්නවා. ඒකට හේතුව රෙසිස්ටන්ස් කියන එකනේ r කියන්නේ. එතකොට ඒක සන්නායකයේ ප්‍රතිරෝධය කියලා හැඳින්වීමක් කරා. එහෙනම් අපිට දැන් පුළුවන් ඕම් නියමයේ වචන සමීකරණයක් බවට ගොඩනගා ගන්න. එතකොට අපිට කියන්න පුළුවන් v සමානයි v බෙදීම i සමානයි නියතයක්, v බෙදීම i සමානයි r කියලා. එතකොට අවශ්‍ය නම් අපිට මේ i කියන එක අනිත් පැත්තටත් ගෙන යාමේ හැකියාව තියෙනවා. එතකොට අපි ගණනය කරන්නේ කොහොමද? ඒ ගණනය කිරීමට අදාළව මේ සමීකරණය අපිට සකස් කරගන්න පුළුවන්. එතකොට ඕම් කියන විද්‍යාඥයාට ගරු කිරීමක් වශයෙන් මේ නියතයට අපි ඕම් කියලා
හැඳින්වීමක් කරනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධයේ මනින්න යොදා ගන්න ඒකකය ඕම් විදිහට හැඳින්වනවා. ඒ වගේම සංකේතයේ අපිට මේ ග්‍රීක භාෂාවේ එන ග්‍රීක අක්ෂරවල එන සංකේතයක් භාවිතා කරලා තියෙන්නේ. ඒක නිකන් මුට්ටියක් අනිත් පැත්ත පෙරලලා වගේ. ඉතින් ওই සංකේතය තමයි ප්‍රතිරෝධය සඳහා යොදා ගන්න සංකේතය බවට පත් උනේ. එතකොට අපිට මේක මේ වගේ ත්‍රිමාන හැඩයකට යොදා ගන්න පුළුවන්. අපි යොදා ගන්න අවස්ථාව අනුව ගණනය කිරීම සඳහා යොදා ගන්න අවස්ථාව අනුව අපිට මෙහිම ත්‍රිකෝණයක් ඇතුලේ මේ පද තුන ඇතුල් කරන්න පුළුවන්. v යටින් i සහ r දාලා හදා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේකේ v කියන එක හොයන්න ඕනි කියලා. v කියන එක හොයන්න ඕන වුණොත් මේ දෙක අතර ගුණිතයක්. v සමානයි ir. අපිට i වලගේ හොයන්න ඕනේ. i කියන්නේ ධාරාව. ධාරාව හොයන්න ඕන නම් අපිට මේ සමීකරණය ඇසුරින් මේක ගොඩනගා ගන්න පුළුවන්. v බෙදීම r කියලා. ඒ වගේම අපිට r හොයන්න ඕන නම් මේ තියෙන විදිහෙම අපිට බලන්න පුළුවන් r සමානයි v බෙදීම i කියලා. හොඳයි දරුවෝ. ඔයාලා මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා විද්‍යුත් ප්‍රතිරෝධය කියන්නේ මොකක්ද කියලා. මොකද්ද විද්‍යුත් ප්‍රතිරෝධය කියන්නේ? පදාර්ථය තුලින් විද්‍යුත් ආරෝපණ ගමන් කිරීමට විරුද්ධව එම පදාර්ථයේ පවතින අංශු මගින් ඇති කරන බාධාව තමයි විද්‍යුත් ප්‍රතිරෝධය කියන්නේ. බලන්න මේ චිත්‍රය දිහා. මේ චිත්‍රයෙන් විග්‍රහ කරනවා පුද්ගලයන් තුන්දෙනෙක් ගැන. මොකද්ද පුද්ගලයන් තුන්දෙනා? එක්කෙනෙක් විදුලි ධාරාව. එයා මනින්නේ ඇම්පියර් වලින්. ඒකට මේ කොළ පාට රූපයෙන් දැක්වෙන්නේ විදුලි ධාරාව. එයා ආරෝපණනේ. එතකොට මේ ආරෝපණ ගමන් කිරීමට බලය ලබා දෙන්නේ කවුද? සන්නායකයේ දෙකලවර පවතින විභව වෙනස. ඒ නිසා මෙතන කහ පැහැයෙන් දැක්වෙන පුද්ගලයා විසින් බලය ලබා දෙනවා V වෝල්ටීයතාවයේ කියන පුද්ගලයා විසින් බලය ලබා දෙනවා ඇම්පියර් එහෙම නැත්නම් ආරෝපණ ගමන් කිරීමට බලය ලබා දෙනවා. ඒ වුණාට මේ බලය මෙයාට පහසුවෙන් යන්න තිබ්බා මේ සන්නායකයේ කිසිදු බාධාවක් නැත්තම්. නමුත් මේ ඕම් කියන පුද්ගලයා මේ රූප සටහනේ දැක්වෙන ඕම් කියන පුද්ගලයා විසින් මොකද්ද කරන්නේ? එයා කරන්නේ අර ගමනට බාධා කරනවා. එතකොට මාර්ගයේ ඇහිරීමක් සිද්ධ කරනවා. විභවය විද්‍යුත් විභවය වැඩි නම් ධාරාවට පහසුවෙන් යන්න පුළුවන්. ඕම්මගේ වැඩි නම් ධාරාවට පහසුවෙන් යෑමේ අපහසුතාවයක් ඇති වෙනවා කියන එක අපිට මේ රූපයෙන් දැක ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. දැන් බලමු අපි සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක මොනවද කියලා. අපි මේ වෙනකොටත් කතා කරලා තියෙනවා සන්නායකයක ප්‍රතිරෝධය සඳහා සාධක දෙකක් බලපානවා, අභ්‍යන්තර සාධක සහ භෞතික සාධක කියලා. එතකොට අභ්‍යන්තර සාධක නම් සන්නායකයේ නිෂ්පාදනය කරලා තියෙන ද්‍රව්‍ය වල තියෙන ප්‍රතිරෝධකතාවය. එතකොට සමහර ද්‍රව්‍ය හොඳින් විදුලිය සන්නයනය කරනවා, සමහර ද්‍රව්‍ය අර්ධ වශයෙන් විදුලිය සන්නයනය කරනවා. එතකොට ප්‍රතිරෝධය කෙරෙහි ඒ බලපෑමක් සිද්ධ වෙනවා සන්නායක නිෂ්පාදනය කර ඇති ද්‍රව්‍ය මත. ඒ වගේම සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. උදාහරණයක් විදිහට අපි ජල නල ගන්න. සිහින් ජල නලයකින් ජලය ගලාගෙන යන්නේ ගොඩාක් එකවර. ඒකට හේතුව ඒක හරස්කඩ වර්ගඵලය මදි නිසා. නමුත් විශාල ජල නලයක තත්පරයක් තුලදී විශාල ජල ප්‍රමාණයක් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සන්නායකයක් තුල ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම එහෙම නැත්නම් විද්‍යුත් ආරෝපණ ගමන් කිරීමටත් පහසුකම් සැලසෙනවා සන්නායකයේ හරස්කඩ වර්ගඵලයේ වැඩි වෙන තරමට. සන්නායකයේ හරස්කඩ වර්ගඵලය අඩු වෙන්න ඒ තුලින් ආරෝපණ වලට ගමන් කිරීමේ හැකියාව අඩුයි. ඒ නිසා තත්පරයක් තුල ගමන් කරන ආරෝපණ ප්‍රමාණය අඩු වෙනවා. එහෙම අඩු වෙනකොට ගලා යන ධාරාව අඩුවීමක් විදියට සැලකනවා. එහෙනම් හරස්කඩ වර්ගඵලයේ වැඩිවීමේදී ප්‍රතිරෝධකතාවය අඩු වෙනවා. හරස්කඩ වර්ගඵලයේ අඩුවීමේදී ප්‍රතිරෝධකතාවය වැඩි වෙනවා. ඒ වගේම සන්නායකයේ දිග වැඩි වෙන්නත් ආරෝපණ ගමන් කළ යුතු දුර ප්‍රමාණය වැඩි වෙනවා. දුර වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම ඒ තුල ඇති වෙන අභ්‍යන්තර අංශුන්ගෙන් ඇති වෙන බාධාව වැඩි.
ඒක නිසා දිග වැඩිවීමේදීත් සන්නායකයේ ප්‍රතිරෝධකතාවය වැඩිවීමක් සිද්ධ වෙනවා. ඊගාව සාධකය තමා භෞතික සාධක. භෞතික සාධකවලදී අපි සලකනවා උෂ්ණත්වය තමා ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ. එතකොට උෂ්ණත්වය වැඩිවීමේදී සන්නායකයකට ඒක කොහොමද බලපාන්නේ? දැන් අපි සන්නායකයක් තුලින් ආරෝපණ ගමන් කරනවා කියලා හිතන්න. මේ සන්නායකය රත් වෙනවා. රත් වෙනකොට මොකද වෙන්නේ? රත් වෙනවා කියලා කියන්නේ මධ්‍යන්නේ චාලක ශක්තිය වැඩිවීමක්. උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට මේකේ තියෙන අංශු ඔක්කොම චලනය වෙනවා. හරියට උදාහරණයක් විදිහට ගත්තොත් මීටර් 100 තරංගයක් පවත්වන්න ඔයාලට ලෑස්ති කරලා පිට්ටනිය මැදට ළමයි ටික ඔක්කොම දාලා ළමයින්ට කැමති විදිහකට සෙල්ලම් කරන්න කියලා මීටර් 100 තරංගාවලිය තිබ්බා වගේ. මොකද්ද වෙන්නේ? එතකොට ළමයි කොයි වෙලාවෙ පහර හරහා යයිද ධාවන පතය හරහා යයිද කොහොම බාධාක වෙයිද කියන එක අපිට කියන්න බෑ. අන්න ඒ වගේ දරුවනි සන්නායකයක උෂ්ණත්වය වැඩි වෙනකොට ඒ සන්නායකයේ තුල තියෙන අංශු එහාට මෙහාට චලනය වෙන්න පටන් ගන්නවා. ඒ චලනයේදී ඉලෙක්ට්‍රෝන වල ගමන් මගට ඒක බාධාවක් වෙනවා. ආරෝපණ ගමන් කරන්න බාධාවක් වෙනවා. මොකද මගදී හැප්පීම් සිදු වෙන්න පුළුවන්. එතකොට යන දිහාවට නෙමෙයි වෙනත් දිශාවලට හැරිලා නැවත යන්න වෙන්නේ. ඉතින් ඔය වගේ බාධාවක් ඇති වෙනවා උෂ්ණත්වය කියන භෞතික සාධකය. ඒකයි ඕම් කියන විද්‍යාඥයා කලින්ම කතා කරේ උෂ්ණත්වයේ වැනි සාධක කියලා. හොඳයි. දැන් අපි බලමු ප්‍රතිරෝධක ගැන. මම මේ උදාහරණයක් විදිහට දක්වලා තියෙනවා සාමාන්‍ය ඔයාලා අත්දැකලා තියෙන දෙයක්. ප්‍රධාන පාරක අතරමැද රිපෙයාර් එකක් නිසා සමහර විට පොඩි පාලමක් දාලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? වාහන තොගයක් ඇවිල්ලා ඒ පාලම ගාවදී තද බදයකට හසු වෙනවා. ඊට පස්සේ එතනින් පිළිවෙලට යන්න වෙනවා. නමුත් ආපු නිදහස ඒ කට්ටියට නැහැ. අන්න ඒ වගේ තමයි විදුලිය සන්නයනය කිරීමේදී සන්නායක මගින් ඇති කරන බාධා. සන්නායකයක් තුලින් ගලන විදුලි ධාරාව පාලනය කර ගැනීම සඳහා මේ බාධාව යොදා ගන්නවා. දැන් අපි දන්නවා ප්‍රතිරෝධය ඇති කරන්න පුළුවන් ක්‍රමවේද. ඒ ක්‍රමවේද වලින් සන්නායකයේ දිග සහ සන්නායක වර්ගය යන කාරණා යොදාගෙන අරස්කඩ වර්ගඵලය කියන අභ්‍යන්තර සාධක යොදාගෙන නිර්මාණය කරන උපකරණ අපිට අවශ්‍ය විදිහට විදුලිය පාලනය කිරීම සඳහා විදුලි ධාරාවක් පාලනය කිරීම සඳහා එහෙම නිෂ්පාදනය කරන උපකරණයකට අපි කියනවා ප්‍රතිරෝධකයක් කියලා. එතකොට දරුවනි නියත විභව අන්තරයක් සහිත පරිපථයක ප්‍රතිරෝධය වැඩි කිරීමේදී ඒ තුලින් ගලන ධාරාව අඩු වෙනවා. හරියට මේ මාර්ගය තුල කුඩා පටු පාලමක් පිහිටියා වගේ. නේද? ඊගාවට අපි කතා කරමු ප්‍රතිරෝධක වර්ග ගැන. ප්‍රතිරෝධක වර්ග හැඳින්වීමේදී ප්‍රතිරෝධක නිෂ්පාදිත ද්‍රව්‍ය මත වර්ගීකරණයක් කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිරෝධකයේ ක්‍රියාකාරීත්වය මත පරිපථයක් තුල ඒක කොහොමද ක්‍රියාකාරී වෙන්නේ කියන එක මත. හරි. එතකොට අපි බලමු නිෂ්පාදිත ද්‍රව්‍ය මත වර්ගීකරණය කරනකොට අපි දන්නවා වය වවුන්ඩ් රෙසිස්ටර් කියලා තියෙනවා. කම්බියක් අරගෙන තිගු කම්බියක් අරගෙන ඒක පරිවාරකයක් වටා ඔතලා එතීමෙන් සකස් කරනවා. එතකොට මේ සන්නායකයේ දිග වැඩි වෙන තරමට ප්‍රතිරෝධකතාවය වැඩි. ඒ වගේම පරිවාරක ද්‍රව්‍යයක් මත කාබන් ස්තරයක් සකස් කරලා ඒක නැවත ආවරණය කරලා සකස් කරගන්න ප්‍රතිරෝධකයක් තියෙනවා. දැන් අපි බලමු ක්‍රියාකාරීත්වය මත කොහොමද වෙන්නේ කියලා. ක්‍රියාකාරීත්වය මත යොදා ගන්නකොට අපි හඳුන්වනවා ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධකතාවය වෙනස් වෙන්නේ නැත්තම් එහෙම ප්‍රතිරෝධක අපි ස්ථීර ප්‍රතිරෝධක කියලා හඳුන්වනවා. මෙහෙම ප්‍රතිරෝධකයක් පරිපථයක් තුල සම්බන්ධ කරොත් නැවත ආයේ අපිට අවශ්‍ය විදිහට ඒක සකස් කිරීමේ හැකියාවක් නැහැ. එහෙම වුණත් අපිට සමහර අවස්ථාවලදී අවශ්‍ය වෙනවා ප්‍රතිරෝධකතාවය වෙනස් කරලා අපේ ක්‍රියාකාරීත්වයේ උපකරණයේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය විදිහට වෙනස් කරගන්න, සකස් කරගන්න.
එහෙම වුණාම ඒ සඳහා භාවිතා කරනවා විචල්්‍ය ප්‍රතිරෝධක. මේවා වර්ග කීපයක් තියෙනවා. අපි ඉදිරියේදී නැවත ඒ ගැන කතා කරමු. ඊට අමතරව හොයාගෙන තියෙනවා ආලෝකය කියන සාධකය යොදාගෙන ප්‍රතිරෝධකතාවය වෙනස් වන උපකරණ. ඒවා අපි හඳුන්වනවා ආලෝක සංවේදී ප්‍රතිරෝධක. එතකොට මේක භෞතික සාධකයක් මත තමයි මේකේ ප්‍රතිරෝධකතාවය වෙනස් වීම සිද්ධ වෙන්නේ. හොඳයි. දැන් අපි බලමු ක්‍රියාකාරීත්වය මත ප්‍රතිරෝධක වර්ගීකරණය කරන ආකාරය පිළිබඳ සවිස්තරාත්මකව. ස්ථීර ප්‍රතිරෝධක පරිවාරක ද්‍රව්‍යයක් මත තුනී කාබන් පටලයක් තැන්පත් කිරීමෙන් හෝ නික්‍රෝම් වැනි ඉහළ ප්‍රතිරෝධකතාවයක් ඇති ද්‍රව්‍ය එතීමෙන් විවිධ අගයන්ගෙන් යුත් ස්ථීර ප්‍රතිරෝධක නිපදවනු ලැබේ. ඊගාවට මේ වගේ අගය වෙනස් කරන්න බෑ. උදාහරණයක් විදිහට 10 ඕම් 470 කිලෝ ඕම් 1.2 මෙගා ඕම් වගේ. නේද? ස්ථීර ප්‍රතිරෝධකවල සංකේතය අපි සැලකුවොත් මෙන්න මේ වගේ සංකේතයක් අපි භාවිතා කරනවා. මේ සංකේත දෙකම අපි භාවිතා කිරීමක් කරනවා පරිපථ සටහන් ඇඳීමේදී. එතකොට මේ තියෙන්නේ ස්ථීර ප්‍රතිරෝධක වර්ග. ඒ වගේ කම්බි යොදාගෙන නිර්මාණය කරන ඒවා තියෙනවා. ඒ වගේම කාබන් පටල යොදාගෙන නිර්මාණය කරන ඒවාත් තියෙනවා. එහෙනම් දරුවනි දැන් අපි බලමු ස්ථීර ප්‍රතිරෝධකවල අගය සටහන් කිරීමේ ක්‍රම ගැන. මේකෙදී මම කතා කරන පළවෙනි ක්‍රමය තමයි ඔයාලට විභාගයේදී වැදගත් වෙන්නේ. බහුවර්ණ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සඳහා ඉතා වැදගත් වෙනවා. ඒකෙදි වර්ණ කේත ක්‍රමය කියලා අපි ඒක හඳුන්වනවා. මේකෙදි භාවිතා කරනවා ප්‍රතිරෝධකයක වර්ණ වලලු. අපිට බොහෝ වෙලාවට හමු වෙන්නේ වර්ණ වලලු 4ක් සහිත ඒවා. නමුත් 5ක් හා 6ක් තියෙන ඒවාත් තියෙනවා. නමුත් අපිට O level විභාගයේදී වර්ණ වලලු 4ක් සම්බන්ධ ඒවා තමයි භාවිතයට ගන්නේ. ඒකෙදි පළවෙනි වලලු 3ක් තියෙනවා. ඊට පසු ටිකක් දුරස් කර තවත් 4 වෙනි වලල්ලක් අපිට දකින්න ලැබෙනවා. මේකේ පළවෙනි වලලු 3ෙන් අදහස් කරන්නේ මොකද්ද? බලන්න. ඒකෙත් පළවෙනි වලලු 2කින් අදහස් කරනවා සංඛ්‍යාත්මක අගයක්. ඒ වගේම ඒක 10 කීවෙනි බලයෙන් ගුණ වෙනවද කියන එක 3 වෙනි වලල්ලෙන් ප්‍රකාශ කරනවා. 4 වෙනි වලල්ලෙන් ප්‍රකාශ කරනවා සහන අගය. අපිට ස්ථීර ප්‍රතිරෝධකයක් 100% නිවැරදිව නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැහැ. කම්බියේ දිග ඝනකම එහෙම නැත්නම් කාබන් පටලයේ ඝනකම ඔය වගේ හේතු නිවැරදිවම ලබා ගන්න බැරි නිසා සහනාගයක් ලබා දෙනවා මේක මේ පරාසය තුල වෙනස් වීමේ හැකියාවක් තියෙනවා කියලා. එතකොට මේ වර්ණ කේත ක්‍රමය ගත්තොත් අපි කිව්වා පළවෙනි 3 ප්‍රතිරෝධකයේ අගය ප්‍රකාශ කරනවා කියලා. ඒකෙන් පළවෙනි පේලිය සහ දෙවෙනි පේලිය සංඛ්‍යාත්මක අගයක් ප්‍රකාශ කරනවා. තුන්වෙනි පේලියෙන් ගුණනාගයක් ප්‍රකාශ කරනවා. ඒ වගේම දුරස්ව හුදකලාව පිහිටන 4 වෙනි වර්ණ වලල්ලෙන් විචල්්‍යතාවයක් ප්‍රකාශ කරනවා කියලා. දැන් මේ දැක්වෙන ආකාරයට වර්ණ සඳහන් වෙන්න පුළුවන්. කළු වර්ණයේ සිට සුදු වර්ණය දක්වා වර්ණ පරාසයක් තියෙනවා. වර්ණ 10ක් ඒ 10ට අගයන් දීලා තියෙනවා. කළු වලින් අදහස් කරන්නේ බිඳුව කියන අගය. ඒ වගේම ගුණනාගයේදී මේක 10 කීවෙනි බලයෙන්ද ගුණ වෙන්නේ. එහෙම නැත්නම් කීයෙන්ද ගුණ වෙන්නේ කියන එක. කළු තිබ්බොත් ඉදිරි සංඛ්‍යා දෙක එකෙන් ගුණ වෙනවා. රතු තිබ්බොත් දුඹුරු තිබ්බොත් 10න් ගුණ වෙනවා. රතු තිබ්බොත් 100න් ගුණ වෙනවා. තැඹිලි තිබ්බොත් 1000න් ගුණ වෙනවා. ඒ වගේම 10 4 වෙනි බලය, 10 5 වෙනි බලය, 10 6 වෙනි බලය ඔය වගේ සංඛ්‍යාත්මක අගයකින් ගුණ වීමක් සිද්ධ වෙනවා.
විචල්්‍යතාවය ගැන සැලකුවොත් විචල්්‍යතාවයේදී අපිට ප්‍රධාන වශයෙන් හම්බ වෙන්නේ රන් සහ රිදී කියන ඒවා. මේ අවස්ථාත් තිබීමේ හැකියාවක් තියෙනවා ප්‍රතිරෝධකවල. එතකොට රන් තිබ්බොත් රන් ආලේපිත වලල්ලක් තිබ්බොත් ඒකෙදී ප්‍රකාශ කරනවා ප්‍රතිරෝධකයේ අගය 100%ක් අඩුවීමට හෝ වැඩිවීමට හැකියාවක් තියෙනවා කියලා. ඒ පරාසය ඇතුලේ තමයි මේ ප්‍රතිරෝධකයේ අගය තියෙන්නේ කියලා ප්‍රකාශ වෙනවා. ඒ වගේම රිදී වලල්ලක් තිබ්බොත් ඒකින් ප්‍රකාශ කරන්නේ මේ ප්‍රතිරෝධකයේ අගය 10%ක් අඩු වීම වෙන්න පුළුවන් උපරිමයෙන්ම. ඒ වගේම 10%ක් වැඩිවීමක් වෙන්නත් පුළුවන් කියලා කියනවා. හොඳයි, අපි බලමු දැන් උදාහරණයක් සලකලා. මෙතන ප්‍රතිරෝධකයක් දක්වලා තියෙනවා. ඒකේ පළවෙනි වලල්ල දුඹුරු, කළු, කොළ. ඊගාවට දුරස් වෙලා තියෙනවා රන් පැහැයෙන් වලල්ල. එතකොට අපිට මේක මේ ආකාරයට දක්වන්න පුළුවන් අගයන්. දුඹුරු කියන්නේ 1, කළු කියන්නේ 0, කොළ කියන්නේ 10 පස්වෙනි බලය. එතකොට විචල්්‍යතාවය 5% වෙනවා. දැන් අපිට මේක ප්‍රකාශ කරන්න පුළුවන් දුඹුරු වලින් සංඛ්‍යාත්මක අගය ඒ විදිහටම ගන්නවා. කළු වල සංඛ්‍යාත්මක අගයත් ඒ විදිහටම ගන්නවා. තුන්වෙනි වලල්ලේ අගය 10 පස්වෙනි බලය. ඒ කියන්නේ ලක්ෂයකින් ගුණ වෙන්න ඕනේ. එහෙම වුණාම 0.5ක් එකතු වෙනවා. එතකොට මේ ප්‍රතිරෝධකයේ අගය අපිට මේ ආකාරයට ලැබෙනවා. ඒක අපිට ප්‍රකාශ කරන්න පුළුවන් 10 6වෙනි බලයක් තියෙන නිසා 1 මෙගා ඕම් කියලා. නමුත් මේකේ විචල්්‍යතා පරාසයක් තියෙනවා. විචල්්‍යතා පරාසය ගොඩනගන්නේ කොහොමද? මේ ලැබෙන ප්‍රතිරෝධකයේ අගය ධන හෝ ඍණ 100%ක්. එහෙනම් මේක අපි ගුණ කරනවා 100%න්. 100%න් ගුණ කරපු හැටි අපිට ලැබෙනවා 50000ක අගයක්. එතකොට විචල්්‍ය පරාසය නිර්මාණය කරගන්න ඕනේ අපි ප්‍රතිරෝධකයේ අගයෙන් අඩු කරනවා 50000 සහ ප්‍රතිරෝධකයේ අගයට එකතු කරනවා 50000. එතකොට අපිට ලැබෙනවා පරාසය මේ ප්‍රතිරෝධකයේ තිබිය හැකි ප්‍රතිරෝධය 9,50,000 සිට 10,50,000 දක්වා ඕම් අගයකට වෙනස් වීමේ හැකියාවක් තියෙනවා කියන එක මේකෙදි ප්‍රකාශ වෙනවා. මේක පැහැදිලි කර ගැනීම සඳහා අපි තවත් උදාහරණයක් බලමු. කොළ, දම්, නිල්. කොළ පස්වෙනි අගය නිරූපණය කරනවා දම් 7. ඊගාවට තුන්වෙනි වර්ණය 6 නිරූපණය කරන නිසා 10 6වෙනි බලයේ විදිහට යොදා ගන්නවා. රන් වල අගය 100%ක විචල්්‍යතාවයක් තියෙනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් 57.5ක් ඕම් අගය තියෙනවා. ඒ කියන්නේ මිලියන නම් 57ක් වෙනවා. මිලියන 57ක් කියන එක අපිට ප්‍රකාශ කරන්න පුළුවන් 57 මෙගා ඕම් කියලා. දැන් අපි මේකේ විචල්්‍යතාවය බලමු. විචල්්‍යතාවයේදී අපි යොදාගන්නේ මෙන්න මේ අගය 100%ක් ධන හෝ ඍණ වෙන විදියට. එහෙනම් මේ අගය සඳහා ලැබිච්ච මේ 57 මෙගා ඕම් කියන අගයේ 100%ක් කොච්චරද කියලා හොයන්න ඕනේ. එහෙම හොයපුවාම අපිට ලැබෙනවා 28,50,000ක්. 28,50,000ක් ලැබුණාම අපි ඒක මේ 57 මෙගා ඕම් කියන එකෙන් අඩු කිරීමක් සහ එකතු කිරීමක් කරනවා. එතකොට අපිට ලැබෙනවා 54.15 මෙගා ඕම් සහ 59.85 මෙගා ඕම් කියන පරාසය තුල අපිට මේ ප්‍රතිරෝධකයේ අගය පිහිටන්න පුළුවන් කියලා ප්‍රකාශ වෙනවා. අනෙක් උදාහරණය බලමු. රතු, සුදු, රතු. එතකොට මේකේ විචල්්‍යතාවයේ 100%ක් තියෙනවා. මේ අගයන් ටික ගත්තොත් අපිට ලැබෙනවා රතු, සුදු, රතු කියන එකෙන් 1900යි ඕම් කියලා. විචල්්‍යතාවයේ 100%යි. එහෙනම් 1900න් 100%ක් කොච්චරද කියලා බලනවා. එහෙන් බලපුවාම අපිට ලැබෙනවා 85ක් ධන හෝ ඍණ විය හැකි කියලා. එහෙනම් අපි 1900න්
85ක් අඩු කිරීම සහ 1900ට 85ක් එකතු කිරීම සිද්ධ කරනවා. එතකොට 1900න් 85ක් අඩු කරපුවාම අපිට ලැබෙනවා 1815යි ඕම් සහ 1985යි ඕම් කියන පරාසය ලැබෙනවා. ඔයාලගේ දැන ගැනීම පිණිස ස්ථීර ප්‍රතිරෝධකවල සටහන් කරන ප්‍රතිරෝධයේ සටහන් කරන දෙවෙනි ක්‍රමය මම සරලව කියලා දෙන්නම්. මේක සංඛ්‍යාංක ක්‍රමය කියලා කියනවා. මේවා සියුම් පරිපත නිර්මාණය කිරීමේදී භාවිතා කරනවා. උදාහරණයක් විදිහට පරිගණක වගේ දේවල් වල ඉතා නිවැරදිව ප්‍රතිරෝධය අගය තියෙන්න ඕනේ. ඒකින්ද මේවා ඒ අවස්ථාවලදී භාවිතා කරනවා. මේකෙදි වර්ණ වලලු වෙනුවට බොහෝ වෙලාවට අංක භාවිතයක් සිද්ධ වෙනවා. ඒකෙදි අංක 3ක් භාවිතා කරන අවස්ථා තියෙනවා, අංක 4ක් භාවිතා කරන අවස්ථා තියෙනවා. අංක 3ක් භාවිතා කරන අවස්ථාවේදී පළවෙනි අංක දෙකෙන් ප්‍රකාශ කරන්නේ අර වර්ණවලලු වල පළවෙනි වර්ණවලලු දෙකේ අගය ප්‍රකාශ කරන ආකාරයටම. ඊගොට තුන්වෙනි සංඛ්‍යාවෙන් ප්‍රකාශ කරනවා මේක ගුණනාගය. ඒ වගේම 4ක් තිබ්බොත් අපිට මේ රූප සටහනේ දැක්වෙන ආකාරයට පළවෙනි අගයන් 3 සංඛ්‍යාත්මක අගය විදිහට ගන්නවා. දෙවෙනි අගය අවසාන අගය ගන්නවා ගුණනාගය විදිහට. මෙහෙම අපි දැකලා තියෙනවා ඕනතරම් පරිගණකවල ප්‍රතිරෝධක භාවිතා කරලා තියෙනවා. දැන් බලමු දරුවනි විචල්්‍ය ප්‍රතිරෝධක කියන්නේ මොනවද කියලා. විචල්්‍ය ප්‍රතිරෝධක කියන්නේ මොකද්ද? ප්‍රතිරෝධ අගය අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකි ලෙස සකස් කර ඇති ප්‍රතිරෝධක වලට තමයි අපි කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධක කියලා. මේ විචල්්‍ය ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධකතාවය අතින් කැරකවීමකින් හෝ එහා මෙහා කිරීමකින් එහෙම නැත්නම් නියනක් භාවිතා කිරීමෙන් අපිට ඒක වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඒකට අපි කියනවා සීරු මාරු කරනවා කියලා. එතකොට අපිට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රතිරෝධය සකස් කර ගැනීමේ හැකියාව මේ වගේ තියෙනවා. එතකොට අපිට මේ වගේ විචල්්‍ය ප්‍රතිරෝධක වර්ග ගණනාවක් හම්බ වෙනවා. පළවෙනි එක අපි දන්නවා මේ රේඩියෝ වල එහෙම භාවිතා කරන වොලියුම් කන්ට්‍රෝල් කියලා හඳුන්වන්නේ හඬ පාලක ඒවා. එතකොට මේවා සමහර ඒවා තියෙනවා එහාට මෙහාට කරන්න පුළුවන්, සමහර ඒවා කැරකවීමට සකස් කරලා තියෙනවා. මේක අතින් වෙනස් කරන්න පුළුවන් ඕනෑම වෙලාවක. ඒකේ සංකේතය අපි ওই විදිහට දක්වලා තියෙනවා. ඊගාවට අපි විද්‍යාගාරවලදී භාවිතා කරනවා ධාරාව පාලනය කිරීම සඳහා කම්බි යොතන ලද ප්‍රතිරෝධකයක්. මේකට අපි කියනවා ධාරා නියාමකයක් කියලා. ඒකේ අපිට මේ උඩ කොටස එහාට මෙහාට චලනය කිරීමෙන් මේ කම්බි දඟරය ස්පර්ශ වෙන ස්ථානය වෙනස් කිරීමෙන් කම්බි දඟරය සහ මේ කොටස අතර ප්‍රතිරෝධය වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. මේකෙදි විශාල ධාරාවක් ගමන් කිරීමට හැකියාව තියෙන නිසා තමයි අපි මේක ධාරා නියාමකයක් විදිහට විද්‍යාගාරවලදී භාවිතයට ගන්නේ. ඊගාවට පෙර සැකසුම් ප්‍රතිරෝධක. මේවා අපි සකස් කරන්න අපිට ඕන වෙලාවට වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. නමුත් ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධය නිවැරදිවම අවශ්‍ය වෙනකොට පරිපතයක අභ්‍යන්තරයේ මේවා සවි කරනවා. මේවා සවි කරලා ඒ නිවැරදි අගයම සකස් කරගන්නවා. අපි ඒකට කියනවා ටියුන් කිරීමක් කියලා. සීරු මාරු කරලා ඒ විදිහට සකස් කරගන්නවා. හැබැයි ඊට පස්සේ ආයේ ඒක කරිකවීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒක නිසා මේවා භාවිතා කරන්නේ උපකරණයක අභ්‍යන්තර පරිපත සඳහා. අභ්‍යන්තර පරිපතවලදී පෙර සැකසුම් කරලා සකස් කරලා තිබ්බට පස්සේ ආයෙ වෙනස් කිරීමක් කරන්නේ නැහැ. නමුත් හඬපාලක නම් අපිට උපකරණේ බාහිරට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක ඕන වෙලාවක වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. දැන් බලමු අපි ප්‍රතිරෝධකවල තවත් එක් සුවිශේෂී අවස්ථාවක් ආලෝක සංවේදී ප්‍රතිරෝධක. මේවා LDR කියලා හඳුන්වනවා. ලයිට් ඩිපෙන්ඩන්ට් රෙසිස්ටර් කියලා කියනවා. මේකෙදි භාවිතා කරලා තියෙන සන්නායක ද්‍රව්‍ය කැඩ්මියම් සල්ෆයිඩ් කියලා හඳුන්වනවා. මේ රසායනික ද්‍රව්‍ය වල විශේෂත්වය තමයි මේක ආලෝකයේ අවශෝෂණය වුණාට පස්සේ මේකේ ප්‍රතිරෝධය අඩු වෙනවා. ඉතින් මේ වගේ උපකරණයක් අපි භාවිතා කරනවා ආලෝක සංවේදී උපකරණ නිර්මාණය කිරීම සඳහා. ඒකෙදි LDR එකේ සංකේතය අපි මේ විදිහට භාවිතා කරනවා ප්‍රතිරෝධකයක් සාමාන්‍ය ප්‍රතිරෝධකයක සංකේතයටම ආලෝකය ලැබෙන විදිහට.
ඊතල දෙකකින් දක්වනවා ආලෝකයේ නිරූපණය කිරීම ඊතල දෙකෙන් සිදු කරනවා. එතකොට අපිට මේ වගේ සංකේතයක් බලා ගන්න පුළුවන්. මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක අඩු ආලෝකයේදී වැඩි ප්‍රතිරෝධයක් නිරූපණය කරනවා. ඒ වගේම වැඩි ආලෝකයේදී අඩු ප්‍රතිරෝධයක් ප්‍රකාශ කරනවා. ඒක නිසා මේවා භාවිතා කරනවා සාමාන්‍යයෙන් ස්වයංක්‍රීයව දැල්වෙන වීදි ලාම්පු සඳහා මේ උපකරණය භාවිතා කරනවා. හොඳයි දරුවනි. දැන් අපි බලමු මේ ප්‍රතිරෝධක පරිපථවල යොදා ගන්නා රටාවන්. අපි ඒවා කියනවා ප්‍රතිරෝධක පද්ධති කියලා. ප්‍රතිරෝධක පද්ධතියක් පරිපථයක ධාරාව වෙනස් කිරීම සඳහා අපි භාවිතා කරනවා. පරිපථයක ගලන ධාරාව හා විභවාන්තරය අවශ්‍ය පරිදි සකසා ගැනීමට තනි ප්‍රතිරෝධකයක් යොදා ගැනීමට අපහසු අවස්ථාවලදී මේ පද්ධතිය අපි භාවිතා කරනවා. මේවා භාවිතා කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ආකාරය අපි හඳුන්වනවා ශ්‍රේණිගත සැකැස්මක් කියලා. ඔයාලා මේ වෙනකොටත් ඉගෙනගෙන තියෙනවා ශ්‍රේණිගත සැකසුමක් කියන්නේ මොකක්ද කියලා. ඒ ශ්‍රේණිගත සැකසුමේදී පේලියට සම්බන්ධ කිරීමක් සිද්ධ වෙන්නේ. සමාන්තරගත සැකසුම අනෙක් ආකාරය. ඒකෙදි කොහොමද සම්බන්ධ කරන්නේ? මේකෙදි පොදු පාදයක් නිර්මාණය කරලා පොදු පාදවලට අනෙක් ප්‍රතිරෝධ හැම එකක්ම එකිනෙකට සම්බන්ධ කිරීමක් සිද්ධ කරනවා මේ රූප සටහනේ දැක්වෙන ආකාරයට. දැන් අපි කතා කරමු ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධති ගැන. මේකෙදි සෑම ප්‍රතිරෝධකයක් හරහාම එකම ධාරාව ගලා යන පරිදි එකිනෙකට එකක් පසුපසින් එකක් පිහිටලනේ සම්බන්ධ කරන්නේ. එතකොට මේකෙදි ධාරාව ගමන් කරනකොට පළවෙනි ප්‍රතිරෝධකයේ හරහා යන ධාරාවම තමයි දෙවෙනි ප්‍රතිරෝධකයේ හරහාත් යන්නේ. තුන්වෙනි ප්‍රතිරෝධකයේ හරහාත් යන්නේ එහෙම. එතකොට මේක කොතරම් දුරට සම්බන්ධ කරත් ඒ සෑම එකකදීම ගමන් කරන්නේ සම්පූර්ණ පරිපථයේම ගලන ධාරාව. ඒක අපිට මේ විදිහට දැකගැනීමේ හැකියාවක් ලැබෙනවා. එතකොට පද්ධතියේ සෑම ප්‍රතිරෝධයක් හරහාම ධාරාව ගමන් කරන විට එක එක ප්‍රතිරෝධයක් තුලින් ගමන් කරනකොට විභව බැස්මක් සිද්ධ වෙනවා. එතකොට දැන් මෙතන අපි ගත්තොත් එහෙම මේ විදුලි සැපවීමෙන් C ප්‍රතිරෝධකයේ අග්‍රයකටත් ඒ ප්‍රතිරෝධකයේ අග්‍රයටත් විභවය සපයනවා. නමුත් A සිට B දක්වා යන විට මේ ස්ථානයේදී ප්‍රතිරෝධයේ බැස්මක් සිද්ධ වෙනවා. හරියට මේ රූප සටහනේ දැක්වෙන ආකාරයට. බලන්න. මෙතන ප්‍රතිරෝධක තුනක් තියෙනවා R1, R2, R3 කියලා. R1 ප්‍රතිරෝධකයේ ඕම් 1ක්, R2 ප්‍රතිරෝධකයේ ඕම් 3ක්, R3 ප්‍රතිරෝධකයේ ඕම් 4ක් වෙනවා. එතකොට මේ පද්ධතිය අපි මෙහෙම සම්බන්ධ කරලා මේකට දෙනවා වෝල්ට් 18ක විභව අන්තරයක්. එතකොට අපි ගත්තොත් ආරම්භක ස්ථානයේ ඉඳන් R1 හරහා මේ පරිපථය හරහා ගමන් කරනවලු ඇම්පියර් 2ක ධාරාවක්. එහෙම ධාරාවක් ගමන් කරනකොට ඕම් නියමයට අනුව V සමානයි IR කියන එකෙන් අපිට ලබා ගන්න පුළුවන් V වල අගය. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධකයේ දෙපස විභවාන්තරය අපිට ලබා ගන්න පුළුවන්. එතකොට විභවාන්තරය අපිට ලැබෙනවා 2 වෝල්ට් කියලා. එතකොට මෙතනට එනකොට විදුලි සැපයීමෙන් දැන් මේ ප්‍රතිරෝධක දෙකට ලැබෙන්නේ වෝල්ට් 16යි. ඒකට හේතුව මෙතනින් 18ක ඉඳන් වෝල්ට් 2ක අඩුවීමක් තියෙනවා මෙතන. ඒක තමයි අපි කියන්නේ විභව බැස්මක් කියලා. ඊට පස්සේ මේ ඇම්පියර් 2 ධාරාව 3යි ඕම් ප්‍රතිරෝධකයේ හරහා යනකොට විභව බැස්ම වෝල්ට් 6කින් අඩු වෙනවා. එතකොට R3 ප්‍රතිරෝධකයට විභවය ලැබෙන්නේ වෝල්ට් 10යි. එතකොට වෝල්ට් 10ක් ලැබෙනවා මේක ඇම්පියර් 2ක ධාරාව ගමන් කරන නිසා. දැන් අපි බලමු ශ්‍රේණිගත පද්ධතියක සමක ප්‍රතිරෝධය කියන්නේ මොකක්ද? සමක ප්‍රතිරෝධය කියලා කියන්නේ අපි ප්‍රතිරෝධක කීපයක් යොදාගෙන පද්ධතියක් නිර්මාණය කරනවා වෙනුවට යොදාගෙන ගත හැකි තනි ප්‍රතිරෝධකයක අගයට තමයි අපි සමග ප්‍රතිරෝධය කියලා කියන්නේ. එතකොට ප්‍රතිරෝධක පද්ධතිය හරහා ගලන ධාරාව I කියලා සැලකුවොත් ඕම් නියමයට අනුව V සමානයි IR වෙනවා. දැන් මෙතන මේ රූප සටහනේ දක්වන විදිහට
AB අතර ප්‍රතිරෝධකයක් තියෙනවා, BC අතර ප්‍රතිරෝධකයක් තියෙනවා, CD අතර ප්‍රතිරෝධකයක් තියෙනවා. එතකොට ප්‍රතිරෝධක තුනක් තියෙනවා. AB අතර විභව බැස්ම V1යි, BC අතර විභව බැස්ම V2ක් විදිහට අපිට සටහන් කරන්න පුළුවන්. CD අතර විභව බැස්ම V3යි කියලා සටහන් කරන්න පුළුවන්. දැන් එතකොට මේ සම්පූර්ණ විභව බැස්ම මේ විදුලි සැපයීමෙන් ලබා දෙන විභවයට සමාන වෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් සමක ප්‍රතිරෝධය මේ ප්‍රතිරෝධක තුන වෙනුවටම යොදා ගන්න පුළුවන් ප්‍රතිරෝධකයාගේ RT R resistance total කියන එක කියලා අපි RT කියලා ගමුකෝ. එහෙම වුණොත් අපිට මේක ලියන්න පුළුවන් AD අතර විභවාන්තරය සමාන වෙනවා AB අතර විභවාන්තරයට BC අතර විභවාන්තරය එකතු කිරීම සහ ඒකට CD අතර විභවාන්තරය එකතු කිරීම. එතකොට ඕම් නියමයට අනුව අපි මේ සමීකරණයට යොදා ගන්න පුළුවන් මේ විදිහට. VT AB අතර විභවාන්තරයේ VT විදිහට ලකුණු කරන්න පුළුවන්. එතකොට AB අතර විභවාන්තරය V1 කියලා ලකුණු කරන්න පුළුවන්. මේ දෙක අතර විභවාන්තරය. V2 කියලා ලකුණු කරලා තියෙන්නේ BC අතර විභවාන්තරය. CD අතර විභවාන්තරය V3 කියලා ලකුණු කරන්න පුළුවන්. CD අතර විභවාන්තරය. එහෙම වුණොත් අපිට මේකට ඕම් නියමය යොදාගමු. ඕම් නියමය යොදා ගන්නකොට අපිට තියෙන එක දෙයක් තමයි මේ පද්ධතිය තුල මොන ප්‍රතිරෝධකය හරහා ගමන් කරන්නේ එකම ධාරාව. ඒක නිසා මේ හැම එකටම එකම ධාරාව තමයි සටහන් වෙන්නේ. ඒක අපි I කියලා ගත්තොත් අපිට ලියන්න පුළුවන් AD අතර විභවාන්තරයට V වෙනුවට VT වෙනුවට I වරක් සමක ප්‍රතිරෝධය. එතකොට IR සමග ප්‍රතිරෝධය RT විදිහට යොදාගත්ත. එතකොට IRT කියලා අපිට යොදා ගන්න පුළුවන්. එහෙනම් AB අතර විභවාන්තරයට අපිට යොදා ගන්න වෙන්නේ මොකද්ද? I වරක් මෙතන තියෙන ප්‍රතිරෝධකයේ අගය. ඒක R1 කියලා ගමු. ඊගාවට BC අතර ප්‍රතිරෝධකයාගේ R2 කියලා ගමු. ගමන් කරන ධාරාව එමමයි. ඊගාවට CD අතර ගත්තොත් එහෙම ප්‍රතිරෝධකයාගේ R3 කියලා ගමු. ගමන් කරන ධාරාව එම ධාරාවමයි. එහෙනම් අපිට මේකෙන් සුළු කිරීමක් කරන්න පුළුවන්. පොදු සාධකයේ ඉවත් කළ දාන්න පුළුවන් සමීකරණයේ දෙපසින්ම. දෙපසින්ම ඉවත් කරපු හැටි අපිට ලැබෙනවා I කියන එක ඉවත් කරපු හැටි RT සමානයි සමක ප්‍රතිරෝධය සමාන වෙනවා R1 කියන ප්‍රතිරෝධයේ අගයට එකතු කරන්න ඕනේ R2 ප්‍රතිරෝධය. ඒ අගයට එකතු කරන්න ඕනේ R3 ප්‍රතිරෝධය. එහෙනම් ශ්‍රේණිගත පද්ධතියක ප්‍රතිරෝධය ගණනය කිරීමේදී අපිට මේ කොටු කරලා තියෙන කොටසේ තියෙන සමීකරණයේ යොදා ගැනීමේ හැකියාව තියෙනවා. සමක ප්‍රතිරෝධය සමාන වෙනවා තියෙන ප්‍රතිරෝධක සියල්ලගේම ප්‍රතිරෝධයන්ගේ එකතුවට. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. ඔයාලට ගණනය කිරීමට පහසු වෙනවා ඒක. හොඳයි, එහෙනම් අපි ගානක් හදලා බලමු. පහත රූපවල දැක්වෙන ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධති වලට අදාළව පද්ධතියේ සමග ප්‍රතිරෝධය සොයන්න. දැන් මෙතන දීලා තියෙනවා වෝල්ට් 18ක විභවාන්තරයක් ලබා දෙනවා. ඊගාවට ප්‍රතිරෝධකයක් දීලා තියෙනවා 10 ඕම්. ඒකට ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා 20 ඕම්. ඒකට ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා 30 ඕම්. එහෙනම් අපිට කියන්න පුළුවන් R total එහෙම නැත්නම් සමග ප්‍රතිරෝධය සමාන වෙනවා R1 ධන R2 ධන R3. එහෙනම් ඒකෙන් අපිට අගය ලැබෙනවා 10 ඕම් එකතු කිරීම 20 ඕම් එකතු කිරීම 30 ඕම් විදිහට සමස්ත අගය ඕම් 60ක් විදිහට. එතකොට දැන් අපිට මේ සම්පූර්ණ ප්‍රතිරෝධක තුනම වෙනුවට ඕම් 60ක තනි ප්‍රතිරෝධකයක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් එහෙම භාවිතා කරා නම් දැන් අපිට හොයන්න පුළුවන් මේ පරිපථය තුලින් ගලන ධාරාව කොපමණද කියලා ඕම් නියමයට අනුව. මං කිව්වා අර ත්‍රිකෝණාකාර ව්‍යුහයක් අපි භාවිතා කරනවා ගණනය කිරීම මතක තියා ගැනීම සඳහා. එහෙම නැත්නම් අපිට V සමානයි IR කියන සමීකරණයෙන් I උක්ත කර ගන්න පුළුවන්. I උක්ත කරගත්තොත් එහෙම V බෙදීම
R කියන අගය අපිට ලැබෙනවා. එහෙනම් දැන් අපි මේක ආදේශ කරමු මේ අගයන් සඳහා. එතකොට I අපි හොයන්න යන්නේ V දන්නවා V දීලා තියෙනවා වෝල්ට් 18යි කියලා. ඊගාවට R දීලා තියෙනවා R අපි හොයාගත්ත ගණනය කරලා හොයාගත්ත 60 ඕම් කියලා. එතකොට සමක ප්‍රතිරෝධය 60යි. එහෙනම් මේකෙන් ලැබෙන ධාරාව 0.3 ඇම්පියර් කියලා කියන්න පුළුවන්. හරි. තව උදාහරණයක් බලමු. දැන් තියෙනවා ඔන්න ප්‍රතිරෝධක 4ක් සම්බන්ධ කරලා වෝල්ට් 25ක විභව සැපයුමකට. R1 65යි ඕම්, R2 73යි ඕම්, R3 10යි ඕම්, R4 84යි ඕම්. දැන් මෙහෙම ඕනෙම අගයක් ආවත් කිසිම ගැටලුවක් නැහැ. මොකද්ද අවසාන සමක ප්‍රතිරෝධය හොයන සූත්‍රය වෙන්නේ? සමක ප්‍රතිරෝධය සමානයි R1 ධන R2 ධන R3 ධන R4. එහෙනම් අපිට මේ ටික එකතු කරන්න තියෙන්නේ. එතකොට අපිට ලැබෙනවා සමක ප්‍රතිරෝධය 232යි ඕම් කියලා. දැන් අපි මේක මේ පද්ධතියට ඇතුල් කරනවා. ඇතුල් කරපු හැටිය අපිට මේ සමග ප්‍රතිරෝධය යොදාගෙන පරිපථයක් නිර්මාණය කරපුවාම අපි දන්නවා මේකට විභව සැපයීම වෝල්ට් 25යි කියලා. දැන් අපිට ධාරාව හොයන්න තියෙන්නේ. R දන්නවා V දන්නවා. එහෙනම් V R දන්න නිසා I හොයන්න තියෙන්නේ. අපි ආදේශ කරනවා I සමානයි V බෙදීම R කියන සමීකරණය. V වලගේ අපි දන්නවා වෝල්ට් 25යි. R වලගේ 232යි ඕම්. මේක සුළු කිරීමේදී අපිට ලැබෙනවා 0.1.07ක් වගේ අගයක් එන්නේ. අපි ආසන්නයට වටේලා ලිව්වොත් එහෙම 0.11 ඇම්පියර් කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙනම් දැන් බලමු අපි සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධතියක කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් අපි මේ විදිහට පරිපථයක් නිර්මාණය කරගන්නවා. ABC කියලා ප්‍රතිරෝධක තුනක් සමාන්තරගතව සම්බන්ධ කරනවා A සහ B කියන ස්ථානයට. ඊට පස්සේ මේකට විදුලිය සපයනවා අපි විභව සැපයුමකින්. දැන් ධාරාව ආපුවම මොකද වෙන්නේ? ධාරාව සම්පූර්ණ ධාරාව IT කියන ධාරාව ඒ ස්ථානයට පැමිණියාට පස්සේ ඒක මේ ප්‍රතිරෝධක තුන අතරේ බෙදිලා යනවා. එතකොට මේ පැමිණෙන සම්පූර්ණ ධාරාවම ශ්‍රේණිගත පද්ධතියක වගේ සෑම ප්‍රතිරෝධයක් හරහාම ගමන් කරන්නේ නැහැ. එක් එක් ප්‍රතිරෝධයකට ගැළපෙන ප්‍රමාණයට ධාරාවක් ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒක ප්‍රතිරෝධයේ අගය මත තීරණය වෙන්නේ. එතකොට ඔය විදිහේ පරිපථයක් තියෙනකොට AB අතර විභවාන්තරය හැම වෙලෙම එක සමානයිනේ. විභව සැපයීමට සමානයි. එතකොට සෑම ප්‍රතිරෝධයකටම ලැබෙන විභවය සමානයි. එහෙනම් ඒ විභවය අපි V කියලා ගත්තොත් AB හරහා ගලන මුළු ධාරාව AB කියන ස්ථාන දෙක හරහා ගමන් කරන මුළු ධාරාව මේ ධාරාවන් තුනේම එකතුවට සමානයි. ඒක නිසා අපිට ලියන්න පුළුවන් AB හරහා ගලන මුළු ධාරාව සමාන වෙනවා A තුලින් ගලන ධාරාව එකතු කිරීම B තුලින් ගලන ධාරාව එකතු කිරීම C තුලින් ගලන ධාරාව. එහෙනම් අපිට ඒක මේ ආකාරයට දක්වන්න පුළුවන්. එහෙනම් සම්පූර්ණ ධාරාව IT සමාන වෙනවා IA කියන්නේ A තුලින් ගමන් කරන ධාරාව, IB කියන්නේ B තුලින් ගමන් කරන ධාරාව, IC කියන්නේ C තුලින් ගමන් කරන ධාරාව. එහෙනම් අපි දැන් මේ සමීකරණයට ඕම් නියමය ආදේශ කරමු. ඕම් නියමයට අනුව I සමානයි V බෙදීම R වෙනවා. එහෙනම් මේ සෑම එකටම V බෙදීම R කියන එක ආදේශ කරනවා. එතකොට IT කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මේ සමස්ත සමක ප්‍රතිරෝධය. එතකොට IT ට අපි ලැබෙන්නේ සමක ප්‍රතිරෝධයනේ. ඒක අපි RT විදිහට නම් කරනවානේ. එහෙනම් මෙතනදී අපිට V බෙදීම RT වෙනවා. IA A තුලින් ගමන් කරන ධාරාව A B අතර විභවාන්තරයේ බෙදීම Aහි ප්‍රතිරෝධයට සමාන වෙනවා. ඒ වගේම B තුලින් ගමන් කරන ධාරාව සමාන වෙනවා
AB අතර විභවාන්තරයේ බෙදීම B වල ප්‍රතිරෝධය. ඒ වගේම C හරහා ගලන ධාරාව සමාන වෙනවා AB අතර විභවාන්තරය බෙදීම C වල ප්‍රතිරෝධය RC ට. එහෙමනම් අපිට මේකේ පොදු සාධකයේ ඉවත් කරලා සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. එක බෙදීම RT සමානයි එක බෙදීම R1 ධන එක බෙදීම R2 ධන එක බෙදීම R3 කියලා. එතකොට සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක ප්‍රතිරෝධය ගණනය කිරීම සඳහා යොදා ගන්න සමීකරණය ওই විදිහට අපිට නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි එහෙනම් දරුවනි අපි බලමු සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක් ආශ්‍රිතව ගැටලුවක් සමක ප්‍රතිරෝධය සොයන්න. පරිපථය තුලින් ගලන ධාරාව කොපමණද කියලා දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහලා තියෙනවා. හරි. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. පද්ධතියේ සමග ප්‍රතිරෝධය. හරි. දැන් අපි දන්නවා මේ ලැබෙන I 12 වෝල්ට් විදුලි සැපයුමේ සිට සපයන මුළු ධාරාව IT නම් ඒක A සහ B කියන ප්‍රතිරෝධක දෙකට බෙදිලා යනවා. එතකොට අපිට කියන්න පුළුවන් ලැබෙන සම්පූර්ණ ධාරාව IT සමානයි I A තුලින් ගලා යන ධාරාව IA ධන B තුලින් ගලා යන ධාරාව IB කියලා. ඒ අනුව අපිට ඕම් නියමයේ V සමානයි IR කියන සමීකරණයට මේක ආදේශ කරනවා. ආදේශ කරනකොට අපිට ලැබෙනවා V බෙදීම RT සමානයි V බෙදීම R1 එහෙම නැත්නම් RA ධන V බෙදීම R2 එහෙම නැත්නම් RB. එතකොට අපි මේකේ V පොදුයිනේ. සියලුම ප්‍රතිරෝධක වලට පොදු නිසා V ඉවත් කරනවා. හොඳයි දැන් අපි බලමු මේක සුළු කරන්න. එක බෙදීම RT සමානයි එක බෙදීම RA ධන එක බෙදීම RB වෙන්න ඕනේ. එතකොට RA වල අගය 60000ක් ඕම් වෙනවා RB වල අගය 30000ක් ඕම් වෙනවා. අපි මේ ගණන් සුළු කිරීමේදී ඕම් අගය කිලෝ වලින් දාන්න නැතුව අපි ඒක සුළු කරලම හදනවා. එතකොට අපිට සුළු කිරීම පහසු වෙනවා. අනිත් එක අවසාන පිළිතුර වඩා නිවැරදිව ලැබෙනවා. එතකොට අපි මේක සුළු කිරීමේදී අපි දන්නවා භාග සංඛ්‍යා එකතු කිරීමේදී හරය සමාන නැත්නම් අපි හරය සමාන කරගන්නවා තුල්‍ය භාග ලිවීම තුලින්. එතකොට අපි මේකේ හරයට සමාන වෙන විදිහට මේක හදාගත්තාම 60000යි දෙක බෙදීම 60000 කියන අගය ලැබෙනවා. ඒකෙන් අපිට දැන් හරයන් දෙක සමාන නිසා භාග එකතු කරන්න පුළුවන්. එතකොට අපිට අවසාන පිළිතුර විදිහට ලැබෙනවා එක බෙදීම RT සමානයි 3 බෙදීම 60000යි කියලා. මේකෙන් අපි හරස් ගුණිතයක් සිදු කරනවා. 60000 ගෙනියනවා එක තියෙන පැත්තට RT ගෙනියනවා 3 තියෙන පැත්තට ඊගාවට 3 ගේනවා RT තියෙන පැත්තට. එහෙම ගෙනාපුවාම අපිට මේක සුළු කිරීමක් විදිහට මේ විදිහට ලැබෙනවා 60000 බෙදීම 3 සමානයි RT කියලා. ඒකෙන් අපිට ලැබෙනවා RT වල අගය 20000යි ඕම් කියලා. එහෙනම් දැන් අපිට ලැබෙනවා සමග ප්‍රතිරෝධය 20000යි ඕම් කියලා. හරි. එහෙනම් අපි බලමු දෙවෙනි කොටස. පරිපථය තුලින් ගලන ධාරාව කොපමණද කියලා. දැන් අපි සමග ප්‍රතිරෝධය දන්නවා. V සමානයි IR කියන ඕම් නියමය අපි දන්නවා. එහෙමනම් අපිට පුළුවන් මේ විභවාන්තරයේ දීලා තියෙනවා ප්‍රතිරෝධය දීලා තියෙනවා නම් I වල අගය හොයා ගන්න. අපි ඒක ආදේශ කරනවා. IT සමානයි V බෙදීම RT. RT වල අගය අපි දන්නවා 20000යි ඕම්. V වල අගය දන්නවා 12යි V කියලා. එතකොට ඒක සුළු කිරීමෙන් අපිට ලැබෙනවා 0.0.6යි ඇම්පියර් කියලා අගයක්. එතකොට මේක අපි 1000න් ගුණ කරපුවාම අපිට 0.06යි මිලි ඇම්පියර් කියලා ලැබෙනවා. එහෙනම් අපිට සමාන්තරගත පද්ධතියක වුණත් ප්‍රතිරෝධය ගණනය කරන්න පුළුවන් ওই ආකාරයට.
තවත් උදාහරණ ඔයාලා පුහුණු වෙලා බලන්න. අද පාඩම හොඳින් අවබෝධයෙන් බලලා අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඒ තුලින් ඔයාලගේ ජයග්‍රහණය ලබා ගන්න. එහෙනම් තාමත් නාලිකාව subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරගෙනම bell icon එකත් click කරලා දාන්න. මම ඊළඟ පාඩම දාපු හැටියෙම ඔයාලට ඒක බලන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් ඔබට සුබ දවසක්.